ආයිබෝන් දරුවනේ අපි හවුල් ව්‍යාපාර ඒකකයේ සාකච්ඡා කිරීම අවසන් කළේ ලාභාලාභ විසර්ජන ගිණුමක් පිළියෙල කිරීම පිළිබඳව සාකච්ඡා කරමින්. දැන් අපි අද කතා කරන්න යන්නේ ලාභාලාභ විසර්ජන ගිණුම සම්බන්ධයෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් චාංගම ගිණුම සම්බන්ධයෙන් ඉන්න පුළුවන් සුවිශේෂී අවස්ථා ගැන. අපි ඔයගලන්ට අභ්‍යාස කිහිපයක් නියම කළා. අපි ඒක නිබන්ධනයේ අභ්‍යාසාංක දෙකක් අවසන් කළා. අපි තව සිද්ධාන්ත කොටසකුත් අද සාකච්ඡා කරනවා. හවුල් ව්‍යාපාර සම්බන්ධව අපි ඊළඟ අභ්‍යාස ටික සාකච්ඡා කරන. එහෙම නැත්නම් උත්තර ටික බලන්න අපි ඉස්සෙල්ලාම යමු වෙලා යමු. ඉස්සෙල්ලාම ඔයාට කියලා තියෙනවා ලාභාලාභ විසර්ජන ගිණුමක් හදන්න කියලා. ලාභාලාභ විසර්ජන ගිණුමක් වටිනාකම් තියෙදු දෙකකට ලාභාලාභ විසර්ජන ගිණුමක් රනිල් මහින්ද සජිත් හවුල් ව්‍යාපාරේ අපි කෙටි කළෙමු රනිල් මහින්ද සජිත් හවුල් ව්‍යාපාරේ 2021 3.31 අවසන් වසරට ලාභාලාභ විසර්ජන ගිණුම එහෙම නැත්නම් විසර්ජන ප්‍රකාශය රුපියල් 1000. ඊට පස්සේ ඉල්ලනවා හවුල් කරුවන්ගේ චාංගම ගිණුම. මේ චාංගම ගිණුම පිළියෙල කිරීමේදී හවුල් කරුව 3 දෙනෙකුට අවශ්‍ය වෙනවා. චාංගම ගිණුම පිළියෙල කිරීමේදී හවුල් කරුව 3 දෙනෙකුට අවශ්‍ය වෙනවා. චාංගම ගිණුම හවුල් කරුව 3 දෙනෙකුට. රුපියල් 1000 කියලා දාන්න. මේක නම් කරන්න චාංගම ගිණුම රනිල් මහින්ද සජිත් ඔන්න අපි රෝල් කරගත්තා. ඉල්ලලා තියෙන මූලික අවශ්‍යතා දෙක, ගානේ තියෙන මූලික දේවල් දෙක. ඔන්න බලමු අපි උඩින්ම හවුල් කිවිසුම තියෙනවා. ඉස්සෙල්ලාම ගානක් හදන්න පටන් ගන්න අතිරේක තොරතුරු වලින් 2021 3.31 අවසන් වසරේ ලාභය තියනවලු 500ක්. සුද්ධ ලාභය 500ක් තියෙනවා. සුද්ධ ලාභය 500ක් තියෙනවා. ඊට පස්සේ යෙදූ ප්‍රාග්ධනයට පිළිවෙලින් හරිද යෙදූ ප්‍රාග්ධනයන් දීලා තියෙනවා. ඒතකොට යෙදූ ප්‍රාග්ධනයට පොලිය අවශ්‍ය වෙන්නේ උඩ හවුල් ගිවිසුමේ කියනවා ප්‍රාග්ධන පොලිය. කාටද තියෙන්නේ R M S 3 දෙනාට. කොච්චරද තියෙන්නේ 110යි. 30යි 20යි 30යි එකතුව තියෙනවා 80යි. ඊට පස්සේ තියෙනවා හවුල් ගිවිසුමේ වේතන. කාටද තියෙන්නේ R M S
කීයක් තියෙන්නේ සෑම හවුල්කරුවෙකුටම මාසෙකට 10යි. මාසෙකට 10යි කියන්නේ අවුරුද්දට 120යි. අවුරුද්දට 120යි. 360යි. මේ දෙක එකතු කර මේකෙන් මේ දෙකම අඩු කරනවා. එතකොට 60ක් එනවා. ධන 60ක්. ධන නම් ඒක මොන වශයෙන්ද යන්නේ? ලාභ කොටස්. කවුරු අතරද? R M S අතර ලාභ කොටස් යන්නේ. කොහොමද මේ ලාභ කොටස් බෙදෙනවා කියන්නේ? සම සමව 60 සම සමව බෙදෙනවා නම් එක්කෙනෙකුට යන්නේ කීය ගානේද? 20යි. එතකොට මේක ඍණ 60ක් වෙනවා. එතකොට බිඳුවයි. ඒක දාමු අපි ජංගම ගිණුමට. ජංගම ගිණුමේ දාන්න මේ පැත්තේ මොනවද තියෙන්නේ? ප්‍රාග්ධන පොලී තියෙනවා. වේතන තියෙනවා. ඊට පස්සේ මේකේ ලාභ කොටස් තිබුණා. ප්‍රාග්ධන පොලී තියෙන්නේ 30යි 20යි 30යි. වේතන තියෙන්නේ හැම කෙනාටම 120 ගේ. ලාභ කොටස් තියෙන්නේ 20 ගානේ. ලාභ කොටස් තියෙන්නේ 20 ගානේ. 20 ගානේ. බලන්න ඊළඟට තුන්වෙනි එක. සෑම හවුල්කරුවෙකුම වර්ෂය තුලදී පිළිවෙලින් 40ක් 30ක් 25ක් ගානේ ගැනීම සිදු කරනවා. ගැනීම ජංගම ගිණුමේ හර පැත්තේ දාන්න 40යි 30යි 25යි ඔච්චරයි තියෙන්නේ. දැන් අපි ජංගම ගිණුම් ටික තුලණය කරන්න ඕනේ. ජංගම ගිණුම් ටික තුලණය කරන්න ඕනේ. මේකේ මේ පැත්ත වැඩි 170යි. ඒක මේ පැත්තේ දානවා. මෙතන වෙනසක් තියෙනවා 130යි. මේක ලියන්න පහළට ගෙන ගියා කියලා. මේක ලියන්න ඉදිරියට ගෙන ගියා කියලා. මේකේ මේ පැත්ත තියෙනවා 160යි. 160යි. ඒකෙන් 30ක් ගියාම මෙතන කීයක් එනවද? 130ක් එනවා. 130යි. මේකේ මේ පැත්ත කීයක් තියෙනවද? 170ක් තියෙනවා. ඒකෙන් 25ක් ගියාම මෙතන කීයක් එනවද? 145යි. 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 අඩුපාඩු තියෙනවා නම් හදාගන්න දරුවෝ. ඔය ඇවිල්ලා අභ්‍යාසංක 3 උත්තරය. අභ්‍යාසංක 3 උත්තරය. දැන් යනවා අපි අභ්‍යාසංක 4 උත්තරේ චෙක් කරන්න. අභ්‍යාසංක 4.
බලන්න අභ්‍යාසාංක 4 උඩින් නම ලියන්න. පේලි 3කට උඩින් නම ලියන්න. බලන්න කාගේද ව්‍යාපාරය? ABS හවුල් ව්‍යාපාරය. ABS හවුල් ව්‍යාපාරය. ABS හවුල් ව්‍යාපාරය. අනිල් බැසිල් සිසිල්. ABS දෙදාස් 21 3:31 අවසන් වසරට ලාභාලාභ ප්‍රකාශය ලාභාලාභ විසර්ජන ප්‍රකාශය. ඒකෙත් ගාන හදන්න පටන් ගන්නේ අතිරේක තොරතුරු වලින්. සෑම හවුල්කරුවෙක්ම මාසෙකට 20000 ගාන ගැනලි සිදු කරනවා. මාසෙකට 20000 ගාන ගැනලි සිදු කරනවා. ළමයි මාසෙකට 20000 ගාන ගැනලි සිදු කරනවා නම් අවුරුද්දට ගැනලි කීයක් එනවද? 240යි. අවුරුද්දට ගැනලි 240යි. මොකද හේතුව මාසෙකට 20යි. शुद्ध लाभे दीला තියෙනවා 2600ක්. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. ඔන්න තියෙනවා ප්‍රාග්ධන පොලිය සහ වේතනය. වේතනය තියෙනවා මාසෙට 25000යි. වේතන A B S අතර මාසෙට 25යි කියන්නේ අවුරුද්දට 300යි. නාසියක් එනෝනේ නා ප්‍රාග්ධන පොලියක් දානවා ABS අතර. කොච්චරයිද තියෙන්නේ? 100%යි. උඩින් තියෙනවා ප්‍රාග්ධනය 5000ට 110යි කියන්නේ 500යි. ඒ වගේම 4000ට 110යි කියන්නේ 400යි. ඊළඟ එක්කෙනාට 300යි. උත්තරේ 1200යි. මේකෙන් මේ දෙකම අඩු කරනවා. එතකොට එනවා 500ක්. ඒක බෙදන්නේ ABS අතර ලාභ කොටස් විදියට. මොකද්ද බෙදන්නේ? 5ට 3ට 2. එතකොට 500 බෙදපුවාම එනවා 250යි. 150යි 100යි වශයෙන්. දැන් මේ ප්‍රාග්ධන පොලි වේතන ලාභ කොටස් ටික චාංගම ගිණුමෙන් දාගන්න. RCI 300යි. වේතන තියෙන්නේ හැම කෙනාටම 300 ගානේ. ලාභ කොටස් ආවේ 250යි 150යි 100යි. කොච්චරයි තියෙන්නේ? මේ දෙක මේ පැත්තට දාන්න. ඒ හතරවෙනි ප්‍රශ්නයේ උත්තර අඩුපාඩු චෙක් කරගන්න.
අඩුපාඩු චෙක් කරගන්න. right. පස්වෙනි ගානේ උත්තරේ. පස්වෙනි ගාන. ඔන්න බලන්න ඕකේ විශේෂත්වයන් කීපයක් තියෙනවා. අලුත් කරුණු කීපයක් තියෙනවා. බලන්න මේ අලුත් කරුණු මොනවද කියලා. හරියට පැහැදිලිව වටහා ගන්න කියන දේ. බලන්න අලුත් කරුණක් අතුර ගන්න එක චංගම ගිණුමටද එහෙම නැත්නම් විසර්ජන ගිණුමටද යන්නේ කියලා තාම පැහැදිලිව අඳුර ගන්න හැටි අපි ගිය සතියේ කතා කළා. බලමු අපි ඒක ගණන් වලින් තහවුරු කරගන්නේ කොහොමද කියලා. බලන්න උඩින් නම ලියගමු අපි ලකී මාලනී සංගීතා හවුල් ව්‍යාපාරේ. ලකී මාලනී සංගීතා හවුල් ව්‍යාපාරේ 2021 3:31 අවසන් වසරට ලාභාලාභ විසර්ජන ප්‍රකාශය ලකී මාලනී සංගීතා. ඔයාලට දීලා තියෙනවා හවුල් කිවිසුමක්. අමතර තොරතුරු ආගයක්. අපි ගානක් හදන්න පටන් ගන්න අතිරේක තොරතුරු වලින් බව ඔයගොල්ලන්ට කිව්වා. ඕකේ ඉස්සෙල්ලාම තියෙන අතිරේක තොරතුරු තමයි මොකද්ද? ශුද්ධ ලාභය 320ක් තියනවලු. ශුද්ධ ලාභය 320ක්. ඒක මෙතන දා ගන්න 320යි. 320යි. ශුද්ධ ලාභය 320යි. ඊට පස්සේ ගිණුම් ශේෂ තියෙනවා. ඉස්සෙල්ලා අපි ගිණුම් ශේෂ ටික බලමු. ප්‍රාග්ධන ගිණුම් ශේෂ සහ ඔන්නෝගේ විශේෂ තරු ලකුණක් දාගන්න ජංගම ගිණුම් ශේෂ. ඒ කියන්නේ මේ ගිණුමේ ශේෂ. ශේෂවල දෙන්නෙක්ගේ තියෙනවා ළමයි බැර පැත්තේ ශේෂ. දෙන්නෙක්ගේ තියෙනවා බැර ශේෂ ආරම්භක දීලා.
කීයද දීලා තියෙන්නේ 50යි 100යි දෙන්නේගේ බැර 50යි 100යි මෙයාගේ නෑ ඊළඟ එක්කෙනාගේ තියෙනවා හර පැත්තේ ශේෂයක් කී වෙන්නාගේද තුන් වෙන්නාගේ කීයද තියෙන්නේ 20යි ඔන්න බලමු අපි එතනම තියෙනවා ගෙවූ ප්‍රාග්ධන පොලිය ගෙවූ ප්‍රාග්ධන පොලිය ඔන්න ළමයි අපි කිව්වා මතක ඇති ගිය සතියේ හවුල්කරුවන්ට ගෙව්ව දේවල් හවුල්කරුවන්ට ගෙව්වා කියන්නේ හවුල්කාරයා එක රැගෙන ගියා කියන එකනේ ගෙව්වා කියන්නේ හවුල්කාරයා රැගෙන ගියා එහෙනම් ළමයි හවුල්කාරයා රැගෙන ගියා නම් රැගෙන ගිය දේවල් මොන පැත්තේ දාන්න කිව්වේ අන්න හරිහාර පැත්තේ මේ පැත්තේ දාන වේතනය ඔහුට දිය යුතු එක මේ තියෙන රැගෙන ගිය එක මොකද්ද දාන්නේ ගෙවූ වේතන කියලා ගැල්ලි කියලා දාන්නේ ගෙවූ වේතන කීයද ළමයි ගෙවූ වේතන තියෙන්නේ ලකීට ගෙවූ ප්‍රාග්ධන පොලිය වේතන නෙවෙයි ප්‍රාග්ධන පොලිය ගෙවුවා ලකීට විතරයි මේ දෙන්නට නෑ කීයද තියෙන්නේ 40යි ඊළඟට තියෙනවා ලකීගෙන් ලබාගත් ණය ළමයි ණය එහෙම ජංගම ගිණුමටවත් ප්‍රාග්ධන ගිණුමටවත් ගන්නෑ ණය හැබැයි ළමයි ණය ගන්න නැති වුණාට ණයවල පොලිය ගන්නවා කොච්චරද 600ට 110ක් ළමයි 600ට 110ක් කියන්නේ කීයක් එනවද 60ක් එහෙනම් ලකී හවුල් ව්‍යාපාරයට මොකක් දුන්නා නන්ද ණයක් දුන්නා නම් ඔහුට හවුල් ව්‍යාපාරයට ඔහුට මොනව කරන්න ඕනේ සල්ලි ගෙවන්න ඕනේ පොලිය එහෙනම් පොලිය ගෙවන්න ඕන නම් මේ පැත්තේ දාන්න පොලිය කියලා කාටද ලකීට කීයක් එනවද 60යි දෙන්න ඕනේ පොලිය හර පැත්තේ දාන්න ගෙවූ පොලිය ගෙවුවා කියන්නේ ගිනිච්චා දෙන්න තියෙන එකෙන් අඩු වෙන්න ඕනේ කොච්චරක් ගෙවලා තියෙනවද 40ක් ගෙවලා තියෙනවා එහෙනම් 60ක් ගෙවන්න තිබුණා 40ක් ගෙවලා තියෙනවා ඒක ජංගම ගිණුම හර පැත්තේ දාන්න ගැළපිලි ඉවරයි දැන් බලන්න ප්‍රාග්ධන ශේෂ ප්‍රාග්ධන ශේෂ වලට පොලියක් දෙනවලු කොච්චරකද 110යි ප්‍රාග්ධන පොලි කවුරු අතරද LMS අතර 110යි කීයද 110යි කියන්නේ එන්නේ 200යි 200යි 300යි තියෙන්නේ 110යි කියන්නේ 20යි 20යි 30යි එකතුව 70යි වේතනක් දාන්න LMS අතර කොහොමද වේතන තියෙන්නේ බලන්න එහා පැත්තේ තියෙනවා කොහොමද වේතන තියෙන්නේ මාසෙකට 5000යි මාළනීටයි සංගීතයයි විතරයි දකින්න නෑ මේ දෙනාට මාසෙට 5000යි කියන්නේ අවුරුද්දට 60000යි මේකෙන් 190ක් ගියාම 130යි මේක බෙදන්න ඕනේ 3 දෙනා අතර ලාභ කොටස් එකසිය 30 බෙදෙනවා මොකද අනුපාතය 2ට 2ට 1යි 26යි 26 ඒවා දෙකක් सही मेरा 130යි දැන් ඒවා ජංගම ගිණුමේ දාන්න ප්‍රාග්ධන පොලිය වේතනය ලාභ කොටස්
20යි 30යි ඔච්චරයි ගියේ. පාන දැන් ජංගම ගිණුම තුලණය කරන්න ඉක්මනට. වැඩි පැත්ත බලලා. පස්වෙනි අභ්‍යාසයේ උත්තර. තුලණය කළ ඉවරද? පළවෙනි එක්කෙනාගේ 130යි 182යි. මෙතන එනවා 102යි. මෙයාගේ 180යි 232යි. මෙයාගේ මේ පැත්ත 116යි 96යි 96යි. මට කියන්නේ මේ ජංගම ගිණුම හදපු මූල ධර්මය මොකද්ද? හවුල් කරුවන්ට ගෙවිය යුතු දෑ බැර. ගෙවිය යුතු දේවල්. ඒ වගේම හවුල්කරුවන්ගෙන් ලැබිය යුතු දේ. සහ ලැබිය යුතු දේවල් සහ ඔවුන් විසින් මොනවා කරන දේවල්ද? රැගෙන යන දෑ. අර පැත්තට යන්නේ. අවසාන අභ්‍යාසයේ අභ්‍යාසාංක 6 හෝම්වර්ක් වලට දුන 6 වෙනි අභ්‍යාසය. දැන් නැවත බලන්න මේකේ තිබිච්ච සුවිශේෂී දේවල් අලුත් දේවල් මොනවද? එකක් තිබුණා ණය සඳහා පොලිය. ඔහුට දෙන්න ඕන පොලිය 10%යි ගෙවිය යුතු ප්‍රමාණය. ඒක මේ පැත්තේ දාගත්තා. ඔහු රැගෙන ගිය ප්‍රමාණය, කියන අපි ගෙවුව ප්‍රමාණය මේ පැත්තේ දැම්මා. හරිද? මේ පැත්තේ දැම්මා. මේ තියෙන ඔහුට ගෙවපු ප්‍රාග්ධන පොලිය, මේ ඔහුට දෙන්න තියෙන ප්‍රාග්ධන පොලිය. මේ තියෙන ඔහුට ගෙවුව එක. හරිද? ඔහු වැඩිපුරත් එක්ක ගෙනිහිල්ලා තියෙනවා. උඩින් නම ලියලා මෙයා කරලා ගන්න. කොයි ඉක්මනින් රූල් කරලා නැති රූල් කරගන්න.
අවුල්කාර තුන්දෙනාගේ නම් ටික ලියන්න. අවුල්කාර තුන්දෙනා රාමා, සීතා, හනුමා. RMH. අවුල් ව්‍යාපාරේ 2021 3:31 අවසන් වසරට ලාභාලාභ විසර්ජන ප්‍රකාශය රුපියල් 1000. RMH. අඩුපාඩු හදාගන්න. ඉක්මනින් රූල් කරලා නැති අය ඉන්නවා නම් ඉක්මනින් රූල් කරන්න. පොඩ ළමයි 6 වෙනි එකෙත් ඉස්සෙල්ලාම ජංගම ගිණුම් වල ආරම්භක ශේෂ ටික දාන් යමු. දෙන්නෙක්ගේ තියෙනවා බැර ශේෂ 150යි ඊගේ කියලා. 150යි 100යි. ඊළඟ එක්කෙනාගේ තියෙනවා හර පැත්තේ 50යි. තුන්වෙනි එක්කෙනාගේ. එක දාගත්තා ඊගේ කියලා. දැන් යනවා අතිරේක තොරතුරු වලට. 1. හවුල් ව්‍යාපාරේ ගොඩනැගිල්ල එක් සතුවක්කමක් වන අතර ඒ සඳහා අවුරුද්දකට 30ක කුලියක් ගෙවිය යුතුයි. ළමයි කුලියක් ගෙවිය යුතුයි නම් හරිද? ගෙවිය යුතු දේවල් කොයි පැත්තට දාන්නේ? චංගම ගෙනුමේ. හරියට හරි. කුලි කොච්චරද ගෙවන්න ඕන කියන්නේ? අවුරුද්දට 30යි. කාටද Hට? අවුරුද්දටම 30යි ගෙවන්න ඕන කියන්නේ. ගෙවිය යුතුයි. 2. ණය මුදල සීතා විසින් ව්‍යාපාරයට සපයලා තියෙන 10යි 1. ගිණුම් වර්ෂ ඉවර වෙන්නේ 3:31 මාස 6යි. බලන්න සීතාගේ ණය තියෙනවා 1000යි. 100ට 10ක් කිව්වොත් අවුරුද්දට 100යි. හැබැයි ඒක මාස 6යි අදාළ වෙන්නේ. එහෙනම් මාස 6යි කියන්නේ කීය දෙන්නේ? 50යි. ණය පොලිය අපි සීතාට ගෙවිය යුතුයි. ණය පොලිය. අනිතර ළමයි හදාගන්න සීතාට ගෙවන්න ඕනේ. රාමා, සීතා, හනුමා. RSH M නෙවෙයි SH. RSH සීතාට ගෙවන්න ඕනේ. කීයද ගෙවන්න තියෙන්නේ? 5යි. මාස 6ක පොලිය විතරයි. අවුරුද්දට 10%යි 1000ට 10%යි කියන්නේ 100යි. මාස 6කට කියන්නේ 50යි. ඊළඟට දීලා තියෙනවා දැනට ගණනය කරපු නිවැරදි ලාභය 150ක් තියෙනවලු. සුද්ධ ලාභය 150යි. රාමා තමාගේ පෞද්ගලික ජීවිත රක්ෂණ වාරිකය 50ක් ඒ ව්‍යාපාරයේ රක්ෂණ වියදමක් ලෙස සලකලා මුදලින් ගෙවලා තිබුණා. එතකොට ව්‍යාපාරයෙන් මුදලින් ගෙවලා තිබුණාට ඒක ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. එහෙනම් ඒක අයිතිකාරයාගේ පෞද්ගලික දෙයක්. කාගේද? රාමගේ. රක්ෂණ ගාස්තුව
එහෙම නැත්නම් කෙනෙක් මේකට ගැණි කියලා ලියන්න පුළුවන්. ඊළඟට දීලා තියෙනවා ගිණුම් තොරතුරු වල ප්‍රාග්ධන ශේෂ ටික දීලා තියෙනවා ඒ පොලිය හොයන්න. දාන්න ප්‍රාග්ධන පොලිය 20යි 20යි 10යි. ප්‍රාග්ධන පොලිය R S H අතර එකතු 50යි. වේතන මාසෙට තියනවලු 5ක් 3ක් 2ක්. ඒ මාසෙකට එහෙනම් අවුරුද්දට මෙතන දානවා R S H අතර මාසෙට 5යි කියන්නේ අවුරුද්දට 60යි 36යි මේ ටික එකතුව 120ක් එනවා. ප්‍රාග්ධන ශේෂත් හරි. ගැණිලි 100යි 50යි. ගෙව්ව ඇටුප අර පැති දාන්නේ ගෙව්වා මේ රැගෙන ගිය දේවල්. කාමාට 30යි. එච්චරයි තියෙන්නේ. ණය මුදල අපි ගත්තා පොලිය. ඉක්මනින් දැන් මෙතන ලාභ කොටස් හොයන්න. මේකේ ලාභ නෙමෙයි ඉන්නේ අලාභ කොටස්. ඒක මෙතන ධන කියලා දාන්න. අලාභ කොටස්. ඒක එකතුව මෙතන ධන. इतना करना कोई इक्मन ना लाभ कोटस है अरे प्राग्धन पॉलिटिका ये वेतन टिका यहाँ पे दांड प्राग्धन पॉलिटिका वती तो देमिने ने अभी विसर्जन गिरमेंगे आपको विसाई विसाई दहाई हैटाई तिस्साई विसिहतराई මෙතන 170ක් ගියාට පස්සේ ඍණ 20යි. අලාභ කොටස් බෙදෙනවා RSH අතර. මොකද අනුපාතයේ තියෙන්නේ 5ට 3ට 2. පොඩේනේ 10යි 6යි 4යි. ධන 20යි. 10යි 6යි 4යි. දැන් බලනවා එක එක්කෙනායි කොයි පැත්තද වැඩි මේ පැත්ත වැඩි 230යි
150යි 190ක් ගියාම 40යි. මේ පැත්ත වැඩි 161යි. 105යි. පනස්සතරක් ගියාම 10යි. අඩුපාඩු හදාගන්න දරුවෝ. හරිද? right. දැන් අපි යන්නේ තාම වැදගත් කොටසකට ඊළඟට. තාම වැදගත් කොටසකට යන්නේ ඒ තමයි හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුමක් සකස් කිරීම. දැන් අපි තනි වෙළඳ ව්‍යාපාරවලදී ඉගෙනගත්ත කොටසයි හවුල් ව්‍යාපාරවලදී ඉගෙනගත්ත කොටසයි දෙක ඒකාබද්ධ කරන්න යන්නේ. දෙක එක්කව කරලා මූල්‍ය ප්‍රකාශන පට්ටලයක් හදන්න යන්නේ. හවුල් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන පට්ටලයක් හදන්න යන්නේ. හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පට්ටලයක් හදන්න යන්නේ අපි. බලන්න. මෙන්න මෙහෙමයි මූල්‍ය ප්‍රකාශන පට්ටලේ රූල් කරන්නේ. බලන්න යන්න 7 වෙනි ගාන ඕගොල්ලන්ගේ. 7 වෙනි ගානේ ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. ගැළපෙලි වාගයක් දීලා තියෙනවා. හවුල් කිවිසුමක් දීලා තියෙනවා. ලාභාලාභ ප්‍රකාශයක් ඕනේ විසර්ජනයත් එක්ක ජංගම ගිණුමක් ඕනේ. ඊට අමතරව මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඕනේ. එහෙමනම් අපි ඉස්සෙල්ලාම රූල් කරගමු. ලාභාලාභ ප්‍රකාශයක්. ලාභාලාභ ප්‍රකාශයක්. වටිනාකම් තීරු දෙකකට ඇති. කන්රෝල් පොතක නම් සම්පූර්ණ පිටුවක්. ලාභාලාභ විසර්ජන ප්‍රකාශයක් වටිනාකම් තීරු දෙකයි. ඊළඟට හවුල් ව්‍යාපාරේ ජංගම ගිණුමක් ඕනේ. හවුල් කරුවෝ 30 දෙනෙකුට ජංගම ගිණුමක්. හවුල් කරුවෝ 30 දෙනෙකුට ජංගම ගිණුමක්. ජංගම ගිණුමක්. රුපියල් 1000.
ඊට පස්සේ ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක්. මට අතන ඊට මදි නිසා ප්‍රීඩ ඇති වෙයි. පුංචි රෝල් කරගමු අපි ඊට තියෙන විදියට. හරිද? ලාභ ප්‍රකාශයයි මූල්‍ය දත්ත ප්‍රකාශය වටිනාකම් තීරු 3යි. වටිනාකම් තීරු 3යි. වටිනාකම් තීරු 3යි. ක්‍රමානුකූල රූල් කරගන්න. right. දැන් අපි උඩින් ගන්න නම් කරමු ළමයි. ඉස්සෙල්ලාම තියෙනවා විකුණු. ආය රූලක් දෙකක් තියලා අඩු කළා විකුණුම් පිරිවැය. අන්ඩර්ලයින් කළා ආරම්භක තොගය එකතු කරන්න ගැනුම්. ඊට පස්සේ මෙතන රූල් දෙකක් විතර තියලා අඩු කරන්න අවසාන තොගය. අවසාන තොගය. එතකොට උත්තරේ තියෙනවා මොකද? දල ලාභය. ඒකට එකතු කරන්න වෙනත් ආදායයක්. වෙනත් ආදායයක්. ඊට පස්සේ රූල් දෙකක් විතර තියලා අඩු කරන්න මෙහෙයුම් වියදම්. මෙහෙයුම් වියදම්. ඊට පස්සේ මෙතන රූල් 5ක් 6ක් ඉතුරු කරන්න. රූල් 5ක් 6ක් ඉතුරු කළා උත්තරේ ලියන්න. සුද්ධ ලාභය. ඒ සුද්ධ ලාභයෙන් පල්ලෙහා රූල් 8ක් 10ක් තියෙන්න ඕනේ. මෙතන රූල් 8ක් 10ක් තියෙන්න ඕනේ. මේකේ ඉන්නේ ABC හවුල්කරෝ 3 දෙනා. ABC මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් නම් කරගමු. කොහොමද නම් කරගන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය? ජංගම නොවනවත්කම් පිරිවැය සමුච්චිතශය ධාරණාගය. මේ හැම එකම උඩින් රුපියල් 1000 කියලා නම් කරන්න. මේකෙත් රුපියල් 1000 කියලා නම් කරන්න. රුපියල් 1000 කියලා නම් කරන්න. මෙතන ඉඳ තියන්න රූල් 4ක් විතර තියලා ජංගමවත්කම් ඊට පස්සේ රූල් 5ක් විතර තියලා මෙතන එනවා මුළුවත්කම්. ළමයි මෙන්න මෙතන තනි වෙළඳ ව්‍යාපාරයක නම් ඔයා මෙතන ලිව්වේ ප්‍රාග්ධනය ධන ශුද්ධ ලාභයේ ඍණ ගැනීම කියලා. නමුත් ළමයි මේකේ නම් ලියන්නේ මෙන්න මෙහෙමයි. ඒ තමයි ප්‍රාග්ධන ගිණුම්. හවුල්කාරය 3 දෙනාගේ නමින්
ABC. ඊට පස්සේ ලියන්නේ ජංගම ගිණුම්. ඒත් ලියන්නේ හවුල්කාරයෝ තුන්දෙනාගේ නමින් ABC. මේ දෙකේ එකතුවට තමයි කිව්වේ හවුලේ මුළු හිමිකම. අපි අර හොයුවේ හවුලේ මුළු හිමිකම. හවුලේ මුළු හිමිකම. මේකට එකතු කරනවා ජංගම නොවන වගකීම්. ඊට පස්සේ ඒක අන්ඩර්ලයින් කරලා ඊට පස්සේ තියෙනවා ජංගම වගකීම්. ඉක්මනින් ආකෘතිය ගහ ගන්න. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා එක ගානක් හදමු. අභ්‍යාසාංකය අභ්‍යාසාංක 7. ඉක්මන් කරන්න ක්‍රමානුකූල රූල් කරගන්න. විසර්ජන ප්‍රකාශයයි ජංගම ගිණුමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. මේක ලාභලාභ ප්‍රකාශය විසර්ජනයත් එක්ක ලාභලාභ ප්‍රකාශය විසර්ජනයත් එක්ක ක්‍රමානුකූල රූල් කරගන්න. right. දැන් අපි කට්ටියම එකතු වෙලා ගාන නම් කරමු. ඉස්සලාම උඩින් නම් කරන්න ලාභලාභ ප්‍රකාශය ABC හවුල් ව්‍යාපාරේ. නම් කරන්න ABC හවුල් ව්‍යාපාරේ. ආදායම් ප්‍රකාශය උඩින් ABC හවුල් ව්‍යාපාරේ. ABC හවුල් ව්‍යාපාරේ 2021 3.31 අවසන් වසරට 2021 3.31 අවසන් වසරට අවසන් වසරට අවසන් වසරට අවසන් වසරට අවසන් වසරට ලාභාලාභ හා විසර්ජන ප්‍රකාශය ලාභාලාභ හා විසර්ජන ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නම ලියන්න. ABC හවුල් ව්‍යාපාරේ 2021 3.31 දිනට 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ළමයි මේ ගානක් හදන්නේ මෙන්න මේ පියවරට. හොඳට අහගන්න පියවර ටික. අවශ්‍යයි යටින් පොඩියට ලියා ගන්න පියවර ටික. පියවර අංක 1 පියවර අංක 1 ජංගම ගිණුමේ අපි ජංගම ගිණුමේ ඉල්ල තියනවානේ. ජංගම ගිණුමේ ආරම්භක ශේෂ දමන්න. ආරම්භක ශේෂ දමන්න. ජංගම ගිණුමේ ආරම්භක ශේෂ දාන්න ඕනේලු. මාත් එක්ක මේ පියවර කරගෙන යන්න. බලන්න ජංගම ගිණුමේ ආරම්භක ශේෂ තියෙන්නේ ශේෂ පිරික්සුමේ. තියෙනවා 150යි 100යි 100යි. බැර පැත්තේ තියෙන්නේ 150යි 100යි 100යි. ඔගේ ශේෂ පිරික්සුමේ තියෙන පැත්ත බලන්න ඕනේ. ඊගේ කියලා. ඔන්න පළවෙනි පියවර හරි. 2 ගැළපීම් හේවත් අමතර තොරතුරු
ගැළපීම් හෙවත් අමතර තොරතුරු කොහොමද දාන්නේ? ස්ථාන දෙකකට දාන්න ඕනේ. ගැළපීම් සහ අමතර තොරතුරු බලන්න ළමයි මොනවද තියෙන පළවෙනි ගැළපෙල්ල අවසාන තොගය 150ක් තියෙනවා. ඒක අපි තනි වෙළඳ ව්‍යාපාරවලදී ඉගෙන ගත්තා. අවසාන තොගය දාන්න 150යි දෙපළකට දාන්න ඕනේ කිව්වා. තව කොහෙද දාන්නේ? ජංගම වත්කම් වල අවසාන තොගය දෙවෙනි තීරුවට 150යි. ඔන්න දෙපළකට ගියා. කිසිම වෙනසක් නැහැ. තනි ව්‍යාපාරයක හා සමානයි. මෝටර රථ පිරිවැය මත 120ක් ක්ෂය කරන්න ඕනේ. ළමයි මේකේ මේ වියදම් වර්ගීකරණයක් නැහැ හවුල් ව්‍යාපාරවලදී. මෝටර රථ ක්ෂය මෙහියුම් වියදම් වල දානවා 120ක් බලලා. බලන්න ළමයි මෝටර රථයේ තිබුණේ ශේෂ පිරික්සුමේ 2000යි. 120යි. 120යි කියන්නේ 400යි. තව කොහෙද මෝටර රථ දැම්මේ? චංගමනවනවත්කම් වල මෝටර රථ පිරිවැය තීරුවේ දැම්මේ කීයද? 2000යි. ළමයි යෝගේ දැනට සමුච්චිත ක්ෂයක් තිබුණා 200ක. මේ පාරාව කීයක්ද? 400ක්. ඔක්කොම තියෙනවා කීයක්ද? 600යි. එතකොට මේකෙන් මේක ගියාට පස්සේ මෙතෙන්ට එනවා 1400යි. දෙවන ගැළපෙල්ලත් ඉවරයි. දැන් යනවා තුන්වෙනි ගැළපෙල්ලට. උපචිත විදුලිය 50ක් තියෙනවා. බලන්න ශේෂ පිරික්සුමේ විදුලිය තියෙන 100යි. මේ 50ත් එක්ක විදුලිය කීයක් එනවද? 150ක් එනවා විදුලිය. මෙතන තිබිච්ච විදුලියට එකතු කළා. ළමයි උපචිත විදුලිය තව කොහෙද දාන්නේ? පාංහරි චංගම වගකීම් වල. උපචිත විදුලිය කීයක් තිබ්බද දරු? 50යි. අන්තිම අමතර තොරතුර ඉදිරියට කළ වේතනය 50ක් තියෙනවා. වේතන දැනට 150ක් තියෙනවා. ඒකෙන් 50ක් ගියාම මේ මෙතෙන්ට වේතන කියලා එන්නේ කීයද? 100යි. වේතන කියලා 100යි. ඒ ඉදිරියට කරපු 50 කොහෙද දාන්නේ? චංගම වත්කම් වල. ඉදිරියට කළ වේතන 50යි. ළමයි ගැළපීම් ටික තනි වෙළඳ ව්‍යාපාරයක හා සමානයි 100%ක්ම. තුන්වෙනි තොරතුර හවුල් ගිවිසුමේ තියෙන ඒවා. හවුල් ගිවිසුමේ තියෙන ඒවා දාන්නලු කොහොමද? ස්ථාන දෙකකට. වෙන මේක හවුල් ව්‍යාපාරයට ආවේනික දෙයක්. හවුල් ගිවිසුමේ අපි ඉගෙන ගත්තා. හවුල් ගිවිසුමේව දාන්නේ චංගම ගිණුමටයි විසර්ජනයටයි. විසර්ජනය කියන්නේ සුද්ධ ලාභයෙන් පල්ලෙහා කොටස. බලමු මොනවද තියෙන්නේ කියලා හවුල් ගිවිසුමේ 7 වෙනි එකේ. හවුල් ගිවිසුමේ තියෙන්නේ ප්‍රාග්ධනයේ පොලිය වාර්ෂිකව 10%යි. 10%යි. එහෙනම් ළමයි මෙතන දාන්න අඩු කළා ප්‍රාග්ධන පොලි කවුරු අතරද? ABC අතර. කීයක් තියෙන්නේ? 50යි 40යි 30යි. ඒ ටිකේ එකතුව 120ක් තියෙනවා. ළමයි දෙපළකට දාන්න ඕනේ කිව්වනේ. තව කොහෙද ප්‍රාග්ධන පොලිය දාන්නේ? ජංගම ගිණුමට. 50යි 40යි 30යි. 50යි 40යි 30යි. 50යි 40යි 30යි. ඊට පස්සේ ඊළඟ හවුල් ගිවිසුමේ කොන්දේසිය හවුල්කරුවන්ට වේතන දෙනවා. අවුරුද්දටම 25යි. ඒක දාන්න මෙතන අඩු කළා වේතන. කවුරු අතරද? ABC අතර. අවුරුද්දට වැටෙන්නේ 25යි.
එකතුව 75ක් එනවා. ළමයි වේතන ටිකක් දාන්න ජංගම ගිණුමේ වේතන කියලා 25 ගාන එක්කෙනෙකුට අවුරුද්දටම 25යි. දැන් යනවා ඊළඟ පියවර අංක 4 ශේෂ පිරික්සුමේ නොගත් අයතම කොහොමද දාන්නේ? ස්ථාන එකකට එක ස්ථානයකටයි දාන්නේ. ශේෂ පිරික්සුමේ බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා විකුණුම් 1000යි. උඩම දෙවෙනි රූලට 1000යි. ගැනුම් 400යි. ආරම්භක තොගය 50යි. විදුලිය අපි දැම්මා. වේතන දැම්මා. ගැනිලි කොහෙද දරුවෝ දැම්මේ? නෑ මෙතන ප්‍රාන්තරේ ළඟ නෙමේ දාන්නේ ජංගම ගිණුමේ. ගැනිලි අපි ඉගෙන ගත්තා 20යි 10යි. ඊට පස්සේ තියෙනවා මොනවද? ප්‍රාග්ධන ගිණුම් ටික. ඒව දාන්න මෙතන ප්‍රාග්ධන ගිණුම් ටික 500යි 400යි 300යි. එකතුව දාන්න 1200යි. ජංගම ගිණුම් ටික දාන්න එපා දැම්ම. මේ ජංගම ගිණුම් වලට උත්තර ගන්න ජංගම ගිණුම තුලණය කළා. මෝටර රථ දැම්මා. ෂය වෙන් කිරීම දැම්මා. ලද වට්ටම් 150යි. වෙනත් ආදායම් වල ලද වට්ටම් 150යි. මුදල් ජංගම වත්කම් වල 250යි. 250යි. වෙළඳ ලැබිය යුතු දෑ පන්සීයයි. වෙළඳ ගෙවිය යුතු දෑ 100යි. මෙතන වෙළඳ ගෙවිය යුතු දෑ 100යි. බැංකු ණය තියෙනවා. ඒ තියෙන්නේ කීයද? 100යි. එච්චරයි තියෙන්නේ. චුට්ටක් බලන්න. මෙන්න මෙතන බැංකු ණය කියන එක අන්තිම එක 500ක් කරගන්න ළමයි. 100යි නෙමෙයි 500ක් කරගන්න. බැංකු ණය 500යි. 100 නෙමෙයි 500යි. 500යි. එච්චරයි තියෙන්නේ. දැන් උඩ ඉඳන් එකතු කරන් ඉමු. 450යි. ඒකෙන් 150ක් ගියාම 300යි. මේකෙන් 300ක් ගියාම 700යි. 150ක් එකතු කළා 850යි. ඒකෙන් අඩු වෙනවා 650ක්. උත්තරේ එනවා 200යි. 200න් මේ දෙක අඩු වෙනවා 195ක්. එතකොට 5ක් එනවා ලාභ කොටස්. අඩු කළා ලාභ කොටස්. කවුරු අතරද? ABC අතර. මොකක්ද අනුපාතයේ තියෙන්නේ ලාභ කොටස් බෙදන? එයා පැත්තේ 2ට 2ට 1. එතකොට 5 බෙදුවාම එන්නේ 2ට 2ට 1යි. එතකොට මෙතන ඍණ 5යි. බිඳුවයි උත්තරේ.
ඒක දාන්න මෙතන ලාභ කොටස් 2යි 2යි 1යි. දැන් සුපුරුදු විදිහට ජංගම ගිණුම තුලනය කරන්න. මෙතෙන්ට එනකන් තනි ව්‍යාපාරයකට සමානයි. මෙතෙන්ට එනකන් විසර්ජන ගිණුම. ඒකෙන් මෙතන ජංගම ගිණුම. ඊට පස්සේ මූල්‍ය தত্ত্ব ප්‍රකාශයෙන් මේ ටික විතරයි වෙනස් වෙන්නේ. 100 227යි 207යි 15ට ගෙන ගියා ඉදිරියට ගෙන ගියා 167යි 147යි 146යි. ඒ ආපු උත්තර තුන ජංගම ගිණුම ශේෂ විදියට ගන්න මෙතෙන්ට 207යි 147යි 146යි. දැන් මේ දෙක එකතු කරන්න 14යි 6යි 20යි දෙකක් ඉතුරුයි 10යි 20යි හරිද 10යි එකක් ඉතුරුයි 4යි 1යි 5යි 500යි. මෙතන එකතු කරනවා 1700යි 500 මේ රූල්ට ගන්න. මේ 150 මේ රූල්ට ගන්න. එතකොට මුළු එකතුව එකතු කරන්න 50යි 7යි 5යි 12යි 1යි 13යි එකක් ඉතුරුයි 2යි 2350ක් එනවා. මේක එකයිනේ තියෙන ආය එකතු කරන්න දෙයක් නැහැ. මේ ටික එකතු කරන්න 800යි 950යි 50යි 9යි 4යි 13යි 2යි 2350කට මූල්‍ය தত্ত্ব ප්‍රකාශය සමාන වෙනවා. මේක මේ එකතුව කෙරෙහි යන මුළු වගකීම් හා හිමිකම් මුළු වගකීම් හා හිමිකම් මුළු වගකීම් හා හිමිකම් අඩුපාඩු හදාගන්න. මුළු වගකීම් හා හිමිකම් මූල්‍ය தত্ত্ব ප්‍රකාශය සමාන වෙනවා 2350කට. දෙදාස් 350කට 2350කට 2350කට right. එතකොට ඒ කොටස සම්පූර්ණයෙන් ඉවර වෙනවා. එතකොට බලන්න ඔයාට අභ්‍යාස දෙකක් තියෙනවා දරුවෝ. 8 වෙනි ගාන සහ 9 වෙනි ගාන. මේ අවසාන ගිණුම් දෙකක් හදන්න 8 වෙනි ගානයි 9 වෙනි ගානයි. එතකොට මේකේ ශේෂ පිරික්සුමයි ශේෂ පිරික්සුම 1යි 2ටම හවුල් කිවිසුම සහ අමතර කොටස් විතරයි වෙනස් වෙන්නේ. අමතර තොරතුරු විතරයි. එහෙමනම් ඔයා මෙන්න මේ අභ්‍යාස දෙක ඊළඟ ඔන්ලයින් එකට කලින් මොනව කරලා තියෙන්න ඕනේද? හදලා අවසන් කරලා තියෙන්න ඕනේ. right? එහෙමනම් අපි මේ ඔන්ලයින් එකේ කටයුතු මෙතනින් අවසන් කරමු. ආයුබෝවන්.